අයිබෝන් ආදරණීය දුවේ පුතේ හොඳයි එහෙමනම් අපි අද දවසේ ඉඳලා පදනම් පාඨමාලාව කියලා මම ඔබට හඳුන්වලා දුන්නා 6:11 පදනම් පාඨමාලාව කියලා කෝස් එකක්. මෙන්න මේ පදනම් පාඨමාලාවේදී බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ විවිධ තේමාවලට අදාළ මූලික දැනුම ඔබට ලබා දෙන්න. ගණිතයේ විවිධ තේමාවලට අදාළ මූලික දැනුම ඔබට ලබා දීම තමයි මේ පදනම් පාඨමාලාව තුළදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම ඒකෙදි විවිධ තේමාවන් තෝරගන්නවා. ගණිතයේ මූලික තේමා 6 තුලින් මම විවිධ කොටස් තෝරගන්නවා. ඒ කොටස් ඔස්සේ ඔබත් එක්ක සාකච්ඡා කරලා ඔබේ තියෙන මූලික දැනුමේ තියෙන අඩුපාඩුකම්, සංකල්ප පිළිබඳ තියෙන අඩුපාඩුකම් නිවැරදි කිරීම තමයි මේ පදනම් පාඨමාලාවේදී බලාපොරොත්තු වෙන්නේ. අපි පළවෙනි පදනම් පාඨමාලාව විදියට තෝරගන්නවා තල රූප සම්බන්ධයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරනවා. තල රූප සම්බන්ධයෙන් ඔබත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරනවා පළවෙනි පදනම් පාඨමාලාව විදියට. ඒතර මේ විදියට මම ඔබට මූලික පාඩම් පිළිබඳ අවබෝධයක්, ගණිතයේ තියෙන සංකල්ප පිළිබඳ අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. තල රූපයක් කියන එක සම්බන්ධයෙන් කතා කරන්න කලින් පුතේ අපි දැනගෙන ඉන්නට ඕනේ මේ රූප හදාගන්න මොනවද අපි භාවිතා කරන්න කියන කාරණා. මේකෙදී අපි භාවිතා කරන්නේ මුලින්ම ලක්ෂය කියන එක උදව් කර ගනිමින් තමයි ගණිතයේ රූප නිර්මාණය වෙන්නේ. ගණිතයේ විතරක් නෙමෙයි ඕනෑම රූපයක් නිර්මාණය වීමට ලක්ෂය මූලික වෙනවා, හේතු වෙනවා. දැන් පුතා අපි බලමු ලක්ෂයක් කියන්නේ මොකක්ද? ලක්ෂයක් කියන්නේ කිසියම් පිහිටීමක්. මේ ලක්ෂය කියන්නේ කිසියම් පිහිටීමක්. මේක අපි නිරූපණය කරන්න විවිධාකාර දේවල් භාවිතා කරනවා. පරිසරයේදී අපි ගත්තොත් එහෙම අපි අලවංගුවක් පුතේ අලවංගුවකින් අපි පොළවේ වලක් හැරුවොත් නැත්නම් අලවංගුව අපි මෙහෙම ගහනවා පොළවේ. එතකොට එතන යම් පිහිටීමක් නිශ්චය වෙනවනේ. වලක් මහරනවා කියන එක මේ කරකවල. එතන යම් තැනක් පිහිටිය නිරූපණය වෙනවා. අපි අර කූඤ්ඤ ගහන්නේ ගෙවල් හදනකොට කූඤ්ඤයක් ගහන යම් පිහිටීමක් නිශ්චය කරගන්න. එතකොට වැටක් කියන්නකො වැටක අපි ඉනි ගහනවනේ. ඉනි ගහනකොට එතන කිසියම් පිහිටීමක් නිශ්චය වෙනවා. ඒ විදිහට සාමාන්‍ය ජීවිතයේදීත් යම් පිහිටීමක් නිශ්චය කරගන්න, නිශ්චිත කරගන්න, හඳුනා ගන්න විවිධ අපි උපක්‍රම භාවිතා කරනවා. මේ විදිහට අපි පොතක නැත්තම් බිත්තියක නැත්තම් බෝඩ් එකක නැත්තම් මූණේ සමහරලාට ඇඟ පුරාමත් ලක්ෂ ලකුණු කරගෙන ඉන්නවා කට්ටිය. පස්සේ මම හිතන්න දෙන්න. එතකොට යම් තලයක් මතු පිටක් මත ලක්ෂ ලකුණු කරගන්නත් අපිට සිද්ධ වෙනවා. එතකොට තලයක් මත ලක්ෂයක් ලකුණු කර ගන්නකොට අපි ඒ සඳහා ලිවීමට භාවිතා කරන උපකරණයක් උදව් කරගන්න. උදාහරණයක් විදිහට පෑන නැත්තම් පැන්සල. පෑනේ තුඩ තිබ්බහම යම් තැනක තුඩ තියලා අපි ආපහු ගත්තාම මෙතන පිහිටීමක් නිරූපණය වෙලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂයක් හැදිලා තියෙනවා. කව කටුවේ තුඩින් අපි ඇනලා නැත්තම් බෙදුම් කටුවේ තුඩින් අපි පොතේ ඇනලා පැත්තට ගන්නකොට එතන ලක්ෂයක් නිරූපණය වෙලා තියෙනවා. පැන්සලේ තුඩ, පෑනේ තුඩ, කව කටුවේ තුඩ. එතකොට මේ විදිහට තිබ්බම මෙතන ලක්ෂයක් නිරූපණය වෙනවා. හැබැයි මේක නිශ්චය කරගන්න ඕනේ හින්දා ගණිතයේදී හරියටම ලක්ෂයක් කියන එක නිරූපණය කරගන්න ඕනේ හින්දා අපි එතනදී භාවිතා කරන්නේ තිතක් තියලා මේ තිත වටා අපි පුංචි රවුමක් අඳිනවා. තිත වටා පොඩි රවුමක් අඳිනවා. එහෙම නැත්නම් අපි පොඩි කතිරයක් දානවා. එතකොට මේ කතිරය දාන එකෙන් කතිරයේ මේ රේඛා ඛණ්ඩ දෙක හමු වෙන තැන තමයි ලක්ෂය කියලා නිරූපණය කරන්නේ. ඇත්තටම ලක්ෂයක් නිරූපණය කරගන්න ඉතාම හොඳ දේ තමයි කතිරය මං හිතන විදිහට. මොකද කතිරයක් දාගන්නකොට පුතේ කතිරයේ මේ රේඛා දෙක හමු වෙන තැන නැත්තම් ඡේදනය වෙන තැන තමයි අර අදාළ ලක්ෂය වෙන්නේ. ඒක අපි තිතක් තියලා රවුම් කරන්නේ රවුම නෙමෙයි ලක්ෂයට තියපු තිත තමයි ලක්ෂය වෙන්නේ. ඒ විදිහට මේ ලක්ෂය මත පදනම් වෙලා තමයි අපි කතා කරන රූප නිර්මාණය වෙන්නේ. ඒකෙදී බලන්න දැන් මේ ලක්ෂයක් කිව්වහම මේ ලක්ෂ කීපයක් එක ළඟ අපි ලකුණු කරගෙන ගියොත් එහෙම අපිට එතන හැදෙන්නේ රේඛාවක්. දැන් අපි එක ළඟ ගොඩාක් තියාගෙන යනවා. මේ අපි පෑනේ නැත්තම් පැන්සලේ තුඩ එක ළඟ වදිනකොට අපිට අවසානයේ දුර ඉඳලා බලනකොට ඔබටත් පේන්නේ මෙතන ලක්ෂයක් නෙමෙයි අපිට පේන්නේ ලක්ෂ සමූහයක්.
ඒතර ලක්ෂ සමූහයක් එක ළඟ නිරූපණය වීම හරහා හැදෙනව මොකද්ද? රේඛාවක්. ලක්ෂ සමූහයක් එක ළඟ නිරූපණය වීම නිසා හැදෙනවා රේඛාව. ඒතර රේඛාව කියන්නේ අසීමිත දිගක් තියෙන එක. මේ බෝඩ් එකේ මේ කෙළවරෙන් පටන් ගත්තාම අනිත් කෙළවර දක්වාම එනවා. ඒක තමයි ලක්ෂ්‍ය වෙන එක අසීමිත දිගක් තියෙනවා. ඒක අසීමිත දිගක් තියෙනවා. එතකොට අපි කවදාවත් පොත් එක වැඩක් කරනකොට රේඛාවක් අඳින්නේ නැහැ. එයි රේඛාවක් අඳිනවා නම් පොතේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට වඳින්න වෙනවා. ඒසා අපි ඒ වගේම තමයි රේඛා කියන ඒවා ඍජු රේඛා සහ වක්‍ර රේඛා කියලා රේඛා කොට් දෙකක් හැදෙනවා අපිට. අපි මේ ලක්ෂ ලකුණු කිරීම හරහා අපිට වක්‍ර රේඛාවක් හැදෙනවා. මම මේ රේඛා වක්‍ර රේඛාවෙන් කොටසක් ඇදලා තියෙනවා. ඒ වගේම ඍජු රේඛා හැදෙනවා. ඍජු කියන්නේ කෙලින් රේඛා. ඒවට අපි සරල රේඛා කියලා කියනවා. ඍජු රේඛා කියන්නේ ඇද වෙලා නැවිලා වක්‍ර වෙලා කැරකිලා ඇඹරිලා ගිහලා නැති ඒවා. ඒවට අපි සරල රේඛා කියලා කියනවා, ඍජු රේඛා කියලා කියනවා. එතකොට පුතේ මම ඇත්තට මැන්දේ මේ රේඛාවක් නෙමෙයි. මම රේඛාවකින් කෑල්ලක් ඇඳලා තියෙනවා. එතකොට රේඛාවකින් කෑල්ලක් ඇඳහම අපි ඒකට කියනවා රේඛා ඛණ්ඩයක් කියලා. අපි ඒකට කියනවා මොකද්ද? රේඛා ඛණ්ඩයක්. එහෙනම් මේ තියෙන්නේ රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩයක් සහ සරල රේඛා ඛණ්ඩයක් තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට අපි හදාගන්න වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ සරල රේඛා ඛණ්ඩයක් තනියමනේ මේ පිටලා තියෙන්නේ. එතකොට මේ වගේ ඒවා කීපයක් සම්බන්ධ වුණොත් තියෙනවා. අපිට ඒ තුල නිරූපණය කරගන්න නැත්නම් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි මොකද්ද? කිසියම් රූපයක්. අපි රේඛාවක් තනියම ගත්තොත් මෙයා රූපයක් කියලා හඳුන්වන්නේ නැහැනේ. අපි ආව රූපයක් කියලා හඳුන්වන්නේ. නමුත් දැන් අපි මේ වගේ එකක් ගත්තොත් ඔන්න මම දැන් හඳුන්වනවා මෙහෙම එකක්. ඔන්න මම ඇඳලා තියෙන්නේ මොකක්ද? මම ඇඳලා තියෙන්නේ රූපයක් කියලා කියන්න පුළුවන් කෙනෙකුට. මේ රූපය මම බෝඩ් එකේ ඇඳපින්ද මේක තලයක ඇඳපු රූපයක් විදිහට අපි කියලා මේක තල රූපයක් කියලා කියාගන්න පුළුවන්. මේක තල රූපයක් කියලා කියන්න පුළුවන්. මේ තල රූපය තුල තියෙන දේ තමයි මේ තල රූපය ඇතුළට ඕනනම් මට යන්න පුළුවන්. දොර ඇරලා තියෙන්නේ. දොර ඇරලා තියෙන්නේ මේ වහලනේ. එතකොට මේක වක්‍ර රේඛා උදව් කරගෙන ඇඳපු රූපයක්. මෙයාගේ අස්සට මට යන්න පුළුවන්. එන අස්සට යන්න පුළුවන් නම් එයා අපි කියන විවෘත රූපයක් කියලා. විවෘත රූපයක්. එතකොට විවෘත රූපයක් තුල තියෙන මූලික ලක්ෂණය තමයි මෙයා විසින් බෝඩ් එකේ ඉඩක් අරගන්නේ නැහැ. මේ විවෘත රූපයක් තලයක් මත ඉඩක් ගන්නෙ නැහැ. විවෘත රූපයක් විසින් තලයක ඉඩක් අරගන්නේ නැහැ. මෙයා තනියම ඉන්න රූපයක්. එතකොට මෙයා විවෘත රූපයක්. ගණිතයේදී අපි විවෘත රූප ගැන කතා කරනවා. කතා නොකර ඉන්නේ නැහැ. කතා කරනවා. නමුත් තල රූප ගොන්නට අපි මේ විවෘත රූප දාගන්නේ නැහැ. එකක් මෙයා වක්‍ර රේඛා වලින් හැදලා තියෙන්නේ. අනිත් එක මෙයා විවෘතයි. මට මෙයාව සංවෘත කරන්න පුළුවන්. සංවෘත කියන්නේ මෙයා විසින් මේ බෝඩ් එකේ ඉඩක් ගන්නා විදිහට මේක හදාගන්න පුළුවන්. උදාහරණයක් අපි මේක කොලයක ඇඳගත්තා නම් මට මේ කොලේ මේ රූපේ කපලා වෙන් කරලා අතට ගන්න පුළුවන්. හැබැයි මම මේක කොලයක ඇඳි මේ රටාවට නම් මම මෙතනින් කපාගෙන ගිහිල්ලා මෙතනින් අවසන් කරාට මට මේක කපලා වෙන් කරගන්න බෑනේ. වෙන් කරගන්න බෑ. ඇයි? එයා සම්පූර්ණ රූපයක් නෙමෙයි, එයා විවෘත රූපයක්. එයා විසින් තලයක හරි කොලයක හරි ඉඩක් අරගෙන නේ. එයා ඉඩක් ගන්න නම් වෙන් කරලා අතට ගන්න නම් මෙයා මෙහෙම අපි වෙන් කරලා සම්පූර්ණ විවෘත නෙමෙයි සංවෘත බවට පත් කරගන්න වෙනවා. මෙයාට කියන්නේ සංවෘත තල රූපය. මෙයාට කියන්නේ සංවෘත තල රූපය. එතකොට මේ සංවෘත තල රූපය වක්‍ර රේඛා මගින් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට වක්‍ර රේඛා මගින් නිර්මාණය වුණ සංවෘත තල රූප අපට ගණිතේ හම්බ වෙනවද නැද්ද? සංවෘත තල රූප. දැන් මතක් කරන්න බලන්න. දැන් අපි තල රූප ගැන කතා කරන්න ගත්තේ මේ තල රූප කියන එක 6ට ඕන හින්දා 7ට ඕන හින්දා කියලා කතාවක් නේ. සාමාන්‍ය පෙළ දක්වාමත් ඕනේ කරනවා වගේම ජීවිත ඉදිරියේ වැඩවලටත් අපිට ඕන කරනවානේ. හරි දැන් මම අහපු ප්‍රශ්නේ මොකද්ද? මම අහන්නේ වක්‍ර රේඛා පදනම් කරගනිමින් අපිට සංවෘත තල රූපයක් හදාගන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. අපිට හදාගන්න පුළුවන්
සංවෘත තල රූපයක්. මොකක්ද එහෙම හදාගන්න පුළුවන් සංවෘත තල රූපය? එතකොට අපිට එහෙම හදාගන්න පුළුවන් සංවෘත තල රූපය තමයි අපි දන්න බොහොම හොඳට දන්න 6 පන්තියේ පළවෙනි පාඩමේදීම හඳුනගන්න වෘත්තයේ එවැනි වූ තල රූපයක් වෙනවා. වෘත්තය. එතකොට පුතේ මේ ගැන අපිට පොඩි සටහනකුත් එක්කත් ඕන යන්න පුළුවන්. පදනම් පාඨමාලාව කියලා ඔබ TP Maths කියන අපේ උපකාරක පන්ති මාලාව තුල මම ඔබේ මූලික දැනුම් පතේ වර්ධනය කරන්න පටන් ගත්ත පාඨමාලාවක් තමයි මේක. එතකොට මේ සඳහා ඔබ වෙනම පොතක් භාවිතා කරනවා නම් හොඳයි පොඩි පොතක්. එතකොට මේක ඇතුලේ අපි මේ අත්විවරණක් ෆවුන්ඩේෂන් එකක් දානවා වගේ වැඩක් කරන්නේ. මේ දේවල් අපිට හරිම වැදගත් වෙනවා. ගණිතේ පුරාවටම වැදගත් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් සටහනකුත් එක්ක යන්නත් පුළුවන්. මම මේ කොටසට අදාළ වෙනම මේ තේම අපි මේ කතා කරන විෂය පතේට අදාළ වෙනම ඔන්ලයින් ප්‍රශ්න පත්‍රයක් වගේම මේ කොටසට අදාළ වෙච්ච නිබන්ධනයකුත් ලබා දෙනවා. මේකට අදාළ නිබන්ධනයකුත් ලබා දෙනවා. හොඳයි. එවනම් අපි පොඩි සටහනකුත් එක්ක යමු. මේකට වෙනම පොතක් ගන්න කියන කාරණාව මම පොඩ්ඩක් මතක් කරලා ඇති. ලොකු පොතක් ඕනේ මේකට. හරි. එහෙනම් ලියාගමු බලන්න මාතෘකාව විදියට තල රූප කියලා මාතෘකාව. මාතෘකාව තල රූප. හරි. එතකොට තල රූප කියන මාතෘකාව යටතේ අපි කතා කරා දැන් ටිකක් පාඩමට ඇත්තම දැන් පිවිසලා ඉන්නේ. පාඩමේ ටිකක් සංවර්ධනය කරලා තියෙනවා. පාඩමේ ටිකක් මම සංවර්ධනය කරගෙන ඉස්සරහට පාඩම අරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් අපි සටහනකුත් පොඩ්ඩක් ලියාගෙන යමු. ගොඩක් සටහන් දෙන්නේ නැහැ. ප්‍රශ්න මේක ඇතුලේ ලියන්න කරන්න දෙන්නේ නැහැ. මේකට අදාළව නිබන්ධනය තුලින් තමයි ප්‍රශ්න අපි උත්තර ලියන්න තෝරගන්න වෙන්නේ. හරි. හොඳයි. එහෙනම් ලියාගමු පළවෙනි එක තල රූප යටතේ ලියාගන්න. පළවෙනි තරු ලකුණ දාලා ලියාගන්න ලක්ෂය කියලා. ලක්ෂය. ලක්ෂය. හරි. તો ලක්ෂය කියලා කියන්නේ මොකක්ද? ලක්ෂය කියලා කියන්නේ කිසියම් පිහිටීමක් නේ. ලක්ෂය කියලා කියන්නේ කිසියම් පිහිටීමක්. එහෙනම් ලියාගන්න ලක්ෂය කියන එක යටතේ ලක්ෂය යනු ලක්ෂය පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. දැන් ලක්ෂය කියලා ලියනකොට මෙහෙම ලක්ෂය කියලා ලිව්වොත් එහෙම ඒ තියෙන 1.5යි කියන එක. නිසා 1.5ක් නෙමෙයිනේ අපි මේ කියන්නේ. අපි මේ කියන්නේ මෙන්න මේ ලක්ෂය. ඒතර මේක තමයි ලක්ෂය කියලා හරියට ලියන ක්‍රමය. වරද්ද ගන්න එපා ඒක. ඒකත් ඉතින් මූලිකම සංකල්පයක් තමයි. හරියට වචනේ අඳුරගන්න එක. හරි. එතකොට ඔන්න ලියමු ලක්ෂය ලෙස හඳුන්වන්නේ කිසියම් පිහිටීමකි. කිසියම් පිහිටීම. ලක්ෂය ලෙස හඳුන්වන්නේ කිසියම් පිහිටීමකි. හරි. හොඳයි. ඊට පස්සේ අලුත් චූලක ලියාගන්න ලක්ෂයක් නිරූපණය කිරීම සඳහා පුතේ තිතක් තියලා ඒක වටේට රවුමක් අඳින්න. තිත තියලා කරකවන්න එපාය. මම පොඩ්ඩක් ඔයාලට පේන්න ඕනේ දෙහෙම කරේ. තිතක් තියලා රවුමක් අඳින්න. හෝ පොඩි කතරයක් දාගන්න. කතරයක් දාන්න. භාවිතා කෙරේ. ලක්ෂයක් නිරූපණය කිරීම සඳහා මේක දාලා භාවිතා කෙරේ. හරි. ඊට පස්සේ අපි කතා කරන්න ගියේ රේඛාව ගැනනේ. රේඛාව. එන ලියාගෙන උපමාතෘකාව රේඛාව කියලා. රේඛාව. රේඛාව කියලා ලියන හැටි අපි දන්නව නේද පුතේ? රේඛාව. හරි. ඔන්න මේ තියෙන රේඛාව. හොඳයි. ලියන්න. ලක්ෂ සමූහයකින් සහ අසීමිත දිගකින් යුක්ත රූපයක් ලක්ෂ සමූහයකින් සහ අසීමිත දිගකින් යුක්ත රූපයක් රේඛාවක් ලෙස හඳුන්වයි. රේඛාව කියන්නේ රූපයක් කියන. රේඛාව ලෙස හඳුන්වනවා. එතකොට පුතේ අසීමිත කියන්නේ කෙලවරක් නේ, අනන්තයක් නේ. එක පැත්තකින් ආව අනිත් පැත්තකින් ඉවර වෙනකන් ගියා.
දැන් පෘථිවිය වටා රේඛා පෘථිවිය රේඛාවක් ඇඳුත් එම පෘථිවිය වටේම ගිහිල්ලා එන්න පුළුවන්. හරිද? ඒ තරමට රේඛාවට නිශ්චිත දිගක් නෑ අසීමිත දිගක් තියෙනවා. එතන අපි ඒක යටතේ නැවත පොඩ්ඩක් ලියා ගමුනේ. නැවත පොඩ්ඩක් ලියන්න බලන්න මේ විදිහට. ලියා ගන්න අලුතෙන් තර ලකුණක් දාලා රේඛා වර්ග කියලා ලියා ගන්න. රේඛා වර්ග. රේඛා වර්ග. එතකොට රේඛා වර්ග මම දෙකක් ගැන කතා කරනවා නේද? මොකක්ද දෙකක්? ඍජු රේඛා හෙවත් සරල රේඛා ගැන කතා කරනවා. අනිත් එක තමයි වක්‍ර රේඛා කියලා කතා කරන්නේ. එක ඍජු රේඛා හෙවත් සරල රේඛා. අනිත් එක මොකක්ද? වක්‍ර රේඛා. හොඳයි. එහෙනම් ලියා ගන්න. ඍජු රේඛා එක කියලා නේ. රේඛා වර්ග කෙල්ලවනේ එක කියලා දාන්න. ඍජු රේඛා හෙවත් සරල රේඛා එක කියලා දාන්න. ඍජු රේඛා හෙවත් සරල රේඛා. ඍජු රේඛා හෙවත් සරල රේඛා. හරි. ඍජු රේඛා හෙවත් සරල රේඛා. හරි ඊට පස්සේ අපි දෙවෙනි එක දාමු. දෙක කියලා දාන්න. දෙක. වක්‍ර රේඛා. වක්‍ර රේඛා. වක්‍ර රේඛා. හරි. ඔය කියන රේඛා වර්ග දෙක ඇරුණකොට වෙන කිසිම රේඛා වර්ගයක් අපිට ගණිතයේ හම්බ වෙන්නේ නැහැ. දැන් කඩිරි කියන්නේ රේඛා වර්ගයක් නෙමෙයි. පුංචි රේඛා කොටස් කෑලි එකතු වීමෙන් හැදුන රූපයක් තමයි කඩිරක් කියලා කියන්නේ. එතකොට පුතේ රේඛාවක් කියනකොට සරල රේඛා සහ වක්‍ර රේඛා කියලා විතරයි අපිට රේඛා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ. හරි. ඔන්නේ ඒක එතනින් ඉවරයි. එතනින් ඉවරයි. ඊට පස්සේ අපි බලමු ලියන්න රේඛා ඛණ්ඩ කියලා ලියන්න. රේඛා ඛණ්ඩ නෙමෙයි රේඛා ඛණ්ඩ නෙමෙයි රේඛා ඛණ්ඩ. රේඛා ඛණ්ඩ. රේඛා ඛණ්ඩ. රේඛා ඛණ්ඩ. හරි. රේඛා ඛණ්ඩයක්. ඛණ්ඩයක් බට ඛණ්ඩයක් නේ. ශිෂ්‍ය බට ඛණ්ඩය කියලා අපි අහලා තියෙන්නේ. ඛණ්ඩය කියන්නේ කොටසක්. කොටසක්. එතකොට ඛණ්ඩයක් ඛණ්ඩණය කරනවා කියන්නේ වෙන් කරනවා කියන එක. ඛණ්ඩණය කරනවා කියලා අපිට භාෂාවේ හම්බෙන්න වනේ වචනයක් නේද? එහෙමනම් ඛණ්ඩ කියන්නේ කොටසක්. ලියා ගන්න මේ යටතේ රේඛාවකින් කොටසක්. රේඛාවකින් කොටසක්. රේඛා ඛණ්ඩයක් ලෙස රේඛාවකින් කොටසක් රේඛා ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. රේඛාවකින් කොටසක් රේඛා ඛණ්ඩයක් ලෙස හඳුන්වයි. හරි. රේඛාවකින් කොටසක් තමයි රේඛා ඛණ්ඩයක් කියලා හඳුන්වන්නේ. හරි. එතකොට අපිට මේකෙදි අර පෙර සඳහන් කරපු රේඛා වර්ග දෙකම එනවා. එකක් මොකද්ද? ඍජු රේඛා ඛණ්ඩයක් හෙවත් සරල රේඛා ඛණ්ඩයක් එනවා. අනිත් එක වක්‍ර රේඛා ඛණ්ඩ එනවා. එතකොට මේ දෙකම අපිට හම්බ වෙනවා ගණිතේ පුරාවට. ගණිතින් නැතත් බාහිරවත් මේ දෙක හම්බ වෙනවා. හරි. එහෙනම් ලියා ගන්න අලුත් රූලක තරු ලකුණක් දාලා ගණිතය කතා කරන්නේ අපට රේඛා ඛණ්ඩ දෙකක් හමු වේ. රේඛා ඛණ්ඩ දෙකක් හමු වේ. අපට රේඛා ඛණ්ඩ දෙකක් හමු වේ. හොඳයි. අපට හම්බ වෙන රේඛා ඛණ්ඩ දෙක මොනවද? රේඛා ඛණ්ඩ දෙක මොනවද? එකක් තමයි සරල රේඛා ඛණ්ඩ. එක කියලා දාලා කියන්න පුතේ. සරල රේඛා ඛණ්ඩ. සරල රේඛා ඛණ්ඩ. හරි. සරල රේඛා ඛණ්ඩ අපිට මේ වගේ කෙල්ලින් ඇද්දට මේ ඕන විදියකට සරල රේඛා ඛණ්ඩ හම්බ වෙන්න පුළුවන්. මේ ඔක්කොම සරල රේඛා ඛණ්ඩ. එතකොට සරල රේඛාවක කොටසක් සරල රේඛා ඛණ්ඩ. හරි. හොඳයි මේ රූප ටික ඇඳගමුද? මේ රේඛා ටික ඇඳගන්නකො බලන්න. මේ රේඛා ටික ඇඳගන්න. හරි. මේ රේඛා ටික ඇඳගන්න. හරි. ඔන්න අපි රේඛා ඛණ්ඩ විදියට සරල රේඛා ඛණ්ඩ ගන්නවා වගේම වක්‍ර රේඛා ඛණ්ඩත් ගන්න පුළුවන්. එහෙනම් ලියා ගන්න ඊළඟට මොකද්ද? වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ.
දැන් වක්‍ර රේඛා ඛණ්ඩ. වක්‍ර රේඛා ඛණ්ඩ කියන්නේ වක්‍ර වූ රේඛාවලින් කොටසක් නේ. ඔන්න. මේ ඔක්කොම වක්‍ර රේඛා ඛණ්ඩනේ. හරි. එතකොට ඔන්න වක්‍ර රේඛා ඛණ්ඩ මම ඇඳපු විදියට මඳින්න ඕනේ වක්‍ර වෙලා ගියා නම් එච්චරයි. මේ හතරම වක්‍ර රේඛා ඛණ්ඩ හතරක්. හරි ලියන්න. ඇඳගන්න. වක්‍ර රේඛා ඛණ්ඩ හතරක් ඇඳගන්න. ඔන්න අපි වක්‍ර රේඛා ඛණ්ඩ ටික ඇඳගත්තා. දැන් පුතේ අපි ඊට පස්සේ යනවා රූපවලට. ලියාගන්න උපමාතෘකාව රූප. උපමාතෘකාව රූප. හරි. ඔන්න අපි කිව්වා රූපයක් නිර්මාණය කරගන්නේ සරල රේඛා ඛණ්ඩ හෝ වක්‍ර රේඛා ඛණ්ඩ විතරක් නෙමෙයි. මේ සරල රේඛා හා වක්‍ර රේඛා කියන දෙකම එකතු වෙලා රූප නිර්මාණය වෙන්න පුළුවන්. ලියන්න පුතා මේ විදිහට. තරණ කරන දල් ලියන්න. රූප කියන එක යටතේ. සරල රේඛා ඛණ්ඩයක් හෝ රේඛා ඛණ්ඩ කිහිපයක්. සරල රේඛා ඛණ්ඩයක් හෝ රේඛා ඛණ්ඩ කිහිපයක්. භාවිතෙන්ද හරි. අලුත් උලක නැවත ලියාගන්න. අලුත් උලක ලියන්න. වක්‍ර රේඛා ඛණ්ඩයක් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ කිහිපයක්. වක්‍ර රේඛා ඛණ්ඩ කිහිපයක්. භාවිතෙන් හෝ වක්‍ර රේඛා ඛණ්ඩ කිහිපයක් භාවිතෙන් හෝ. අලුත් උලක නැවත ලියාගන්න. අලුත් උලක. සරල රේඛා ඛණ්ඩ හා වක්‍ර රේඛා ඛණ්ඩ. සරල රේඛා ඛණ්ඩ හා වක්‍ර රේඛා ඛණ්ඩ වල එකතුවකින් හෝ. සරල රේඛා ඛණ්ඩ හා වක්‍ර රේඛා ඛණ්ඩ වල එකතුවකින් හෝ රූප නිර්මාණය කළ හැක. හරි. හොඳයි. ඔන්න අපි රූප නිර්මාණය කරනවා කිව්වා සරල රේඛාවලින් වක්‍ර රේඛාවලින් හෝ ඒ දෙකේ මිශ්‍රණයක් තුලින් නිර්මාණය වෙනවා කියලා කියනවා. හරි. ඊට අමතරව දැන් අපි කතා කරද්දී කෙලින්ම කතා කරන්නේ තල රූප විදියටනේ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් නිර්වචනය කරගෙන ඉමු මේ විදියට. ලියාගන්න පුතා ඊළඟට උපමාතෘකාවක් විදියට තල රූප කියලා. තල රූප. හරි. හොඳට තල රූපයක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්න යන්නේ. තල රූපයක් ලියන්න එපා. තල රූපයක් හැදෙන්න තලයක් තියෙන්න ඕනේ. තලයක් කියන්නේ පෘෂ්ඨයක් තියෙන. මතු පිටක් තියෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් එහෙම සමහර අය තලයේ විදියට තෝරගෙන තියෙන්නේ තමන්ගේ අත, මූණ, කකුල, බඩ, පිට දැකලා තියෙනවද? සමහර දැන් වර්තමානයේ වෙනකොට ලංකාව පුරා විතරක් නෙමෙයි ලෝකේ පුරාම අමුතුම මේ ස්ටයිල් එකක් තියෙනවනේ. රූප අඳින්න දැන් ඇඟේ. ඒකට කියන්නේ පච්ච කොටා ගන්න. හරිද? කකුලේ පච්ච කොටාගෙන ඉන්නවා. ඇඟේ, ඔළුවේ, මූණේ, බඩේ, පිටේ පච්ච කොටන්නේ නැති තැනක් නැහැ. මුළු ඇඟම චිත්‍රයක් වගේ තමයි සමහර අය. ඒ තරම් රූප අඳින. ඒවත් තල රූප. ඇඟ කියන මතු පිට. එතකොට මේ ඝන වස්තුවක්නේ අපි. මේ ඝන වස්තුවේ මතු පිට තමයි පෘෂ්ඨය තමයි අපේ ඇඟ. ඒකෙත් චිත්‍ර හැදලා තියෙනවා. ඒකත් තල රූප තමයි. එතකොට බිත්තියේ අපි චිත්‍රයක් ඇඳොත් රූපයක් ඇඳොත් ඒකත් තල රූපයක් තමයි. බෝඩ් එකේ ඇඳොත් ඒකත් තල රූපයක්. පොතේ ඇඳොත් ඒකත් තල රූපයක්. පොළොවේ ගෙදර පොළොවේ බිම ඇඳොත් ඒකත් තල රූපයක්. මිදුලේ ඇඳොත් ඒක රූපයක් අර මොකක්ද කෝටුවක් අරගෙන රූපයක් අඳිනවා. ඒකත් තල රූපයක්. එතකොට කිසියම් පෘෂ්ඨයක් මුහුණට මතු පිටක් මත අපි රූපයක් ඇඳොත් ඒකට කියනවා තල රූපයක් කියලා. තල රූපයක් නැතුව රූපයක් අඳින්න නම් අවකාශයේ තමයි අඳින්න වෙන්නේ.
අර සමහරලාවට ගුවන් යානා දුම් වලින් හදනව නේද රූප. ගුවන් යානා යනවා ආස රූපයක් හැදෙන විදියට ගුවන් සංදර්ශනවලදී. එතකොට ඒක ඒ වගේම අර ගිනි බෝල කරුවන්ගෙන් නිර්මාණය වෙන රූප. ඒවා කෙටි කාලීන ඒවා ශනිකව නැති වෙලා යනවා. ඒක පවතින්නේ ඒක ඒ මොහොතේම නැති වෙලා යනවා අපිට හැට පේනවා ශනිකව නැති වෙලා. තල රූපෙම නේ. ඒක අපිට නිශ්චිතව වෙන් කරලා අඳුනගෙන ඒකේ ලක්ෂණ කතා කරන්න පුළුවන්. එහෙනම් තල රූප කියලා ලියාගත්ත එක යටතේ ලියාගන්න මේ විදිහට. තල ලකුණක් දාලා ලියාගන්න, තල ලකුණක් දාලා ලියාගන්න මෙහෙම. ලියන්න. කිසියම් මතු පිටක්, කිසියම් මතු පිටක්, කිසියම් මතු පිටක්. එනම් පෘෂ්ඨයක්, එනම් පෘෂ්ඨයක්, එනම් පෘෂ්ඨයක්. මත අඳිනු ලබන රූප, මත අඳිනු ලබන රූප, මත අඳිනු ලබන රූප තල රූප ලෙස හඳුන්වනවා. තල රූප ලෙස හඳුන්වනවා. මේවා තමයි තල රූප විදිහට හඳුන්වනවා. හරි. එතකොට පුතේ තල රූපයක් ගත්තාම හරි ලියන්න ඉවරනේ තල රූප ලෙස හඳුන්වනවා. හරි. ඔන්න අපි තල රූප අපේ තලයේ බෝඩ් එකනේ මගේ තලයේ බෝඩ් එක. මම සාමාන්‍යයෙන් අර ඇඟ පුරා රූප ඇඳ ගන්න පුද්ගලෙක් නෙමෙයි. මම ඒක විවේචනය කරන්නේ නේ. එක එක්කෙනාගේ ආසාවන්, කැමැත්ත, සිතුම් පැතුම් විවිධාකාරයි. එතකොට අපි මම අකමැති වුණාට තවත් කෙනෙක් ඇඟ පුරා රූප ඇඳ ගන්න කැමති අය ඉන්නවා. ඒක ආර්ට් එකක්, කලාව. හරිද? ඒක විවේචනය කරන්නේ අපි. හොඳයි. ඊට පස්සේ මේ අපි කතා කරන්නේ බෝඩ් එකත් එක්ක මම ගොඩක් වෙලා බෝඩ් එක තමයි මගේ තලය. එතකොට මේක ඇතුලේ මම ඉස්සල්ලාම පෙන්නුවා වගේ රූප වර්ග දෙකක් අඳින්න පුළුවන් නේ. එකක් තමයි විවෘත රූප අඳින්න පුළුවන්. අනිත් එක තමයි සංවෘත රූප අඳින්න පුළුවන්. ලියන්න තරුණ ලකුණක් දාලා තල රූප, තල රූප, තල රූප ප්‍රධාන වර්ග දෙකකි. ප්‍රධාන වර්ග දෙකකි. තල රූප ප්‍රධාන වර්ග දෙකකි. හරි. හොඳයි. ඔන්න තල රූප ප්‍රධාන වර්ග දෙකකට අපි වෙන් කරගන්න. හරි. මොනවද? මොනවද? ලියන්න බලන්න. එක විවෘත තල රූප. විවෘත තල රූප. විවෘත තල රූප. විවෘත තල රූප ගත්තාම මේ තුල වක්‍ර රේඛා භාවිතා කරලා ඒ වගේම සරල රේඛා භාවිතා කරලා හෝ මේ දෙකේ සම්මිශ්‍රණයක් විදිහට හරි අපිට රූප හදා ගැනීමේ හැකියාවක් හම්බෙනවා. දැන් අපේ දරුවෝ බලන්නකෝ ඔන්න මම වක්‍ර රේඛා ඛණ්ඩයකින් තල රූපයක් ඇඳලා. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා හදාගත්තා වගේ මේ වක්‍ර රේඛා වලින් විතරක් අපි විවෘත රූපයක් හදනවා. සමානලාවට සරල රේඛා වලින්ම විතරක් සරල රේඛා කොටස් වලින් විතරක් හදා ගන්නත් පුළුවන්. සරල රේඛා එක්ක බැඳුන වක්‍ර රේඛා වලින් අපිට හදා ගන්න පුළුවන්. ඔන්න මේ සියල්ලම මොනවද? මෙයාගේ තියෙන්නේ එක වක්‍ර රේඛා ඛණ්ඩයක් විතරයි. මෙයාගේ තියෙන්නේ වක්‍ර රේඛා ඛණ්ඩ කීපයක්. මෙයාගේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩ කීපයක්. මෙයාගේ තියෙනවා මොකද්ද? සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ කියන සියල්ල. හොඳයි. එතකොට අපි මොකද්ද කිව්වේ? එකක් කිව්වා මොනවද? විවෘත තල රූප කියලා. විවෘත තල රූප. හරි. එතකොට පුතේ අනිත් එකක් ලියලා ඉන්න එකක් විවෘත තල රූප, දෙවෙනි එක සංවෘත තල රූප. සංවෘත තල රූප. සංවෘත තල රූප. හරි. ඔන්න විවෘත තල රූප හා සංවෘත තල රූප කියලා දෙකක් තියෙනවානේ. දැන් අපි ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න යනවා. ලියාගන්න එක විවෘත තල රූප. විවෘත තල රූප. විවෘත තල රූප. හරි. පුතාලා විවෘත තල රූප කියලා ලියලා ඉවරලා අපි මේ විදිහට පොඩ්ඩක් ලියාගමු බලන්න විවෘත තල රූප. හරි. ලියන්න. විවෘත තල රූපයක් ලෙස හඳුන්වන්නේ විවෘත තල රූපයක් ලෙස හඳුන්වන්නේ කිසියම් ඉඩ ප්‍රමාණයක්
කිසියම් ඉඩ ප්‍රමාණයක් නිශ්චිතව තලයක් මත ලබා නොගන්නා රූපයකි. නිශ්චිතව තලයක් මත ලබා නොගන්නා රූපයකි. හරි. එහෙනම් ඔන්න විවෘත තල රූප කියන්නේ ඒ රූපය මගින් තලයක් මත නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ලබා ගන්නේ නැති ඒවා. දැන් බලන්නකෝ ඒකට හොඳම උදාහරණය තමයි මේ රූප හතර මම කොලයක අඳිනවා. මම කොලයක ඇඳලා මෙතනින් මේක කපාගෙන ගියත් එහෙම මට මෙයා වෙන් කරලා අරගන්න බෑ. වෙන් කරලා අරගන්න බැරි නම් එයා විසින් වෙනම ඉඩක් අරගෙන නේ. එයා වෙනම ඉඩක් ගන්න නම් මට මෙතනින් පටන් අරගෙන මෙතනට කැපුවායින් පස්සේ මෙයාව අතට ගන්න ඕනේ. අතට වෙන් කරලා ගන්න බෑ මට මේ කොලයක තියෙන මේ කිසිම රූපයක්. ඇයි මෙයා තාමත් කොලෙත් එක්ක මෙතනින් සම්බන්ධයි. මෙයා මෙතනින් සම්බන්ධයි. මෙයා මේ කොටසෙන් සම්බන්ධයි. මෙයා මේ කොටසෙන් සම්බන්ධයි. ඒ නිසා මේ හැමෝම රූපය විදියට වෙන්වෙන් කපලෙන් අයින් කරගන්න බෑ. රූපයක් විදියට වෙන් කරලා කපලා අයින් කරගන්න බෑ. මෙයාලා ප්‍රධාන රූපේ කොලයක් එක්ක ප්‍රධාන පෘෂ්ඨයත් එක්ක එකිනෙකට සම්බන්ධයි. දැන් අපේ දරුවෝ කම්පියුටරේ රූප ඇඳලා ඇතිනේ චිත්‍ර අඳිනවනේ කම්පියුටරේ. කම්පියුටර් සමහරලාට චිත්‍රයක් ඇඳලා ඒකට පාට දානවා කියන්නේ ඇතුළට. ඇතුළට පාට දැම්මහම මතකද සමහර අයට කරලා ඇති මේක. ඒ පාට මුළු කොල්ලේ පුරා විසිරලා යනවා. ඇයි? අපි මේ රූපය ඇඳපු එක වහලනේ හරියට. විවෘත කරලා තියෙන්නේ. යා වහලනේ. ඒ නිසා රූපෙට මේකට පාට දාන්නේ මෙතනට. බලකොට මෙහෙන් එළියට ඇවිල්ලා. මුළු කොලේ පුරා මේ පාට තියෙනවා. හරිද? එතකොට එහෙමනම් විවෘත කියලා කියන්නේ එයා ඉඩක් ගන්නේ නේ තනිකරම. එයා අර ප්‍රධාන ඉඩත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. හරි. අපි මේ කොටස හැඳගමුද බලන්න. මං ඇඳපු විදිහට මං දින්නුන්නේ මේ රූප හතර ඇඳ ගන්න බලන්න. රූප හතර. හරි. රූප හතර ඇඳ බලන්න. ඇඳගන්න. ඇඳගන්න. අපි බලමු ඊට පස්සේ මේවා ගණිතයේ හම්බ වෙනවද නැද්ද කියලා. වෙන වූ රූප අපිට ගණිතයේ හම්බ වෙනවද නැද්ද කියලා. ගණිතයේ මෙවැනි රූප හම්බ වෙනවද නැද්ද කියලා බලමු. හොඳයි. ගණිතයේදී අපට ඉක්මනට ඇඳ ගන්න ඕනේ. ගණිතයේදී අපට විවෘත රූප හම්බ වෙනවා. ගණිතයේදී අපට විවෘත රූප හම්බ වෙනවා. අපි ඒක දැකලත් නෑ සමහර වෙලාවට ඒක රූපයක්ද කියලා දන්නෙත් නෑ. හඳුනගෙන කිසිම දෙයක් නෑ. හරි. ඔන්න අපේ අදහස තර්කය තේරෙන්න ඇතිනේ. හරි. ඔන්න අපි බලමු මකනම රූප ටික. ලියන පුතේ තරු ලකුණක් දාලා ගණිතයේදී අපට හමු වන විවෘත තල රූප. ගණිතයේදී අපට හමු වන විවෘත තල රූප. හරි. ගණිතයේදී අපට හමු වන විවෘත තල රූප මොනවද? ගණිතයේ අපි දන්න කියන රූප ගොඩක් තියෙනවා. මේ රූප අතර මෙන්න මේ රූපේ පුතාලා හොඳටම දන්නවා. මේ රූපේ දන්නවා. මේකට කියන්නේ මොකක්ද? මේ රූපයට කියන්නේ මොකක්ද? මේ තියෙන්නේ කෝණයක්. මේ තියෙන්නේ කෝණයක්. එතකොට මේ කෝණය කියලා කියන්නේ කෝණයක් විස්තර කරන්න වෙනවා. කෝණයක් කියන්නේ සරල රේඛා khණ්ඩ දෙකක්. රේඛා දෙකක් වෙන්නත් පුළුවන්. සරල රේඛා khණ්ඩ දෙකක් එකිනෙක හමු වුණාම සරල රේඛා khණ්ඩ දෙක එකිනෙක හමු වුණාම ඒ රේඛා khණ්ඩ දෙක මගින් අත්පත් කරගන්නා ඉඩ ප්‍රමාණය විශාලත්වය තමයි අපි කෝණයක් කියලා කියන්නේ. ඒතකොට මේ රේඛා ඛණ්ඩ දෙක මගින් අත්පත් කරගන්නා ඉඩ ප්‍රමාණය අපිට මේ පැත්තට පෙන්වන්නත් පුළුවන් විරුද්ධ පැත්තට පෙන්වන්නත් පුළුවන්. ඒතර විරුද්ධ පැත්තට පෙන්වනකොට අපි කියන පරාවර්ත කෝණයක් කියලා. ඇතුලින් පෙන්වනකොට මෙතන කියන්නේ මොකද්ද? සුළු කෝණයක්. එතකොට අපි දන්නා සුළු කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ, පරාවර්ත කෝණ කියන සියල්ලම විවෘත තල රූප වෙනවා. විවෘත තල රූප වෙනවා. එහෙනම් ගණිතයේ අපට හමුන තල රූප විදියට එක කියලා දාලා ලියන්න විවෘත තල රූප. විවෘත තල රූප. හරි. විවෘත තල රූප.
ඊට පස්සේ පුතේ මේ රේඛාව වැරදුනා නේද? ගණිතයේ අපට හමු වන තල රූප විදියට ඔබ ලියා ගන්න. ගණිතයේ අපට හමු වන තල රූප විදියට ඔබ ලියා ගන්න මොනවද? පළවෙනි එක කෝණ. පළවෙනි එක කෝණ. ලියා ගන්න කෝණ. කෝණ කියලා ලියලා මේ රූපය ඇඳ ගන්න. කෝණ කියලා ලියලා මේ රූපේ ඇඳ ගන්න. කෝණ වර්ග පහම අඳින්න උන්නේ. කෝණ වර්ග පහම උන්නේ එකක් ඇඳාම ඇති. හරි. එතකොට කෝණ විතරද අපට හම්බ වෙන තල රූප වෙන්නේ? විවෘත තල රූප වෙන්නේ. දැන් බලන්න නිතර ගණිතයේ තව අපිට හම්බ වෙන එකක් තමයි මෙන්න මේවා. මේ තියෙන්නේ පුතේ අපි වෘත්තය කියන තත්ම වෙනම ඇඳලා පෙන්නන්න. ඔන්න අපි වෘත්තයක් ගත්තාම මේ වෘත්තය ගැන පස්සේ කාලේ ඉගෙන ගන්න සමහරව මේකට ඉගෙනගෙන තියෙන්නේ. මෙන්න මේ වෘත්තයේ මම මේ විදියට පරිධියෙන් කොටසක් අයින් කරගන්න. පරිධියෙන් කොටසක් අයින් කරගත්තාම මේ ඉතුරු වෙන වෘත්තයෙන් කොටසක්. මේ තියෙන වෘත්තයෙන් කොටසක්. එතකොට මේ වෘත්තයෙන් කොටසක් ගත්තාම යා විශාල වෙන්න පුළුවන්, කුඩා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කොටස් වලට අපි කියනවා වෘත්ත ඡාප කියලා. වෘත්ත ඡාප. එතකොට මේ වෘත්ත ඡාපයක් කියන්නේ මෙයා මහා ඡාපයක්, මෙයා සුළු ඡාපයක්. මේ වෘත්ත ඡාපය කියන්නේ රූපයක්. එයා මොන රූපයක්ද? එයා විවෘත රූපයක්. එහෙනම් දෙවෙනි එක ලියා ගන්න වෘත්ත ඡාප. වෘත්ත ඡාප. වෘත්ත ඡාප. ඊට පස්සේ මේ කැඳගෙන මේ කව කටුවක් තියලා බාගට ඇඳපු වෘත්තයක්. බාට වඩා ටිකක් වැඩි. මේකත් තව කටුවක් තියලා ඇඳගත්තු වෘත්තයෙන් කොටසක්. මේවට කියන වෘත්ත ඡාප. ඔන්න පුතේ ගණිතයේදී ඇඳගන්න මේක. මම කතාරද්දී ඇඳගන්න. ගණිතයේදී අපට හමු වන විවෘත රූප කිහිපයක් තමයි කතා කරේ. කෝණ කියන්නේ විවෘත රූපයක්, වෘත්ත ඡාප කියන්නේ විවෘත රූපයක් වෙන්නේ. හරි. එහෙනම් ඔන්න අපි හඳුනාගත්තා විවෘත තල රූප ගැන. හරි. ඇඳලා ඉවරයිද? ඊට පස්සේ අපි කතා කරන්නේ සංවෘත තල රූප ගැන. හරි. ලියා ගන්න මාතෘකාව සංවෘත තල රූප. හොඳයි. සංවෘත තල රූප. දැන් පුතේ සංවෘත තල රූප ගැන තමයි ඇත්තටම අපිට ගොඩාක් කතා කරන්න තියෙන්නේ. සංවෘත තල රූප ගැන. හැබැයි මේ සංවෘත තල රූප වලට කලින් සංවෘත තල රූප වල වර්ග දෙකක් තියෙනවානේ. එකක් තමයි අපිට සරල රේඛා ඛණ්ඩ වලින් විතරක් හම්බෙන ඒවා. සමහර ඒවා වක්‍ර රේඛාවෙන් විතරක් හම්බෙන ඒවා. සමහර ඒවා වක්‍ර සහ සරල රේඛා කියන දෙකේ මිශ්‍රණයක්. එනිසා අපි මුලින් බලමු වක්‍ර රේඛා වලින්. හරි. මේ බලන්න අපිට සංවෘත කියන්නේ වැහුණු කියන. ඉස්සෙල්ලා ඒක ලියන්න තලුණක් දාලා සංවෘත තල රූප ලෙස හඳුන්වන්නේ 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 තලයක් මත නිශ්චිත ඉඩ ප්‍රමාණයක් අත්පත් කර ගන්නා රූපයන් වේ. තලයක් මත නිශ්චිත ඉඩ ප්‍රමාණයක් අත්පත් කර ගන්නා රූපයන් වේ. අත්පත් කර ගන්නා රූපයන්. හරි. දැන් ගණිතයෙන්ම විතරක් නෙමෙයි මේ ඔක්කොම සරල අර්ථයේ මේවා අපි කොළයක් මත ඇඳලා එක තැනකින් පටන් අරගෙන කපාගෙන ගියොත් එහෙම නැවත මෙතනට එනවා. මෙයා වෙන් කරලා එළියට අරගන්න පුළුවන්කම තියෙනවා. එයා වෙන් කරලා එළියට අරගන්න පුළුවන් කියන එකේ අදහස වෙන්නේ එයාට නිශ්චිත ඉඩ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ එයාට වර්ගඵලයක් හරියට ගත්තොත් එයාට නිශ්චිත ඉඩ ප්‍රමාණයක් තියෙනවා. නිශ්චිත ඉඩ ප්‍රමාණයක් නිර්මාණය වෙන්න නම් මෙයාගේ රේඛා ඛණ්ඩ අතර පරතරයක් තියෙන්න බෑ. මේ සියලු රේඛාවන් එකිනෙක සම්බන්ධ වෙලා තියෙනුනේ නැත්නම් රූපේ සම්පූර්ණයෙන් වැහිලා තියෙන්නට ඕන.
අලුත් රූලක ලියා ගන්න. එනම් රූපේ මත 1 ලක්ෂයකින් පටන්ගෙන රූපේ මත 1 ලක්ෂයකින් පටන්ගෙන රූපේ මත 1 ලක්ෂයකින් පටන්ගෙන රූපේ රේඛා වටා ගොස් රූපේ රේඛා වටා ගොස් නැවත එම ස්ථානයට පැමිණිය හැකි වැසුණු රූප වේ. හරි. ඔන්න මගේ දරුවෝ රූපේ 1 ලක්ෂයකින් පටන් අරගෙන මේ රූපේ වටා රේඛාව ඔස්සේ ගිහිල්ලා නැවතත් එතනට එන්න පුළුවන් නම් එයා වැහිච්ච රූපයක්, එයා සංවෘත රූපයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි. අපේ දරුවෝ මේ රූප හතර ඇඳ ගන්න බලන්න. හරි. එතකොට මෙන්න මේ රූප හතර හරියට ඇඳගත්තද? නම් මේ රූප හතර ඇඳගත්තා නම් අපි මේක ඇතුලේ දකින්නවා සරල රේඛා ඛණ්ඩ පමණක් භාවිතා වෙලා, වක්‍ර රේඛා ඛණ්ඩ පමණක් භාවිතා වෙලා. මෙයාගෙත් ඇත්තටම වක්‍ර රේඛා ඛණ්ඩ විතරයි තියෙන්නේ. මෙයාගේ සරල රේඛා සහ වක්‍ර රේඛා දෙකම සම්බන්ධ වෙලා තියෙනවා. හරි. එතකොට අපි ඕක වෙන් කරලා අරගමු නේද පුතා? අපි වෙන් කරලා අරගමු. මොකක්ද වෙන් කරලා අරගන්නේ? මට දැන් මතක් වුණා ගණිතයේදී හරි මේක ගැන ඉස්සලා කතා කරලා ඉවර කරමුනේ. හරි. ඔන්න මේකේ අපි ලියාගමු. මේක මකනවම මට ඉස්සලා අමතක වෙච්ච කාරණාවක් මතක් වුණා. ගණිතයේ හමුවන විවෘත තල රූප. ගණිතයේ හමුවන විවෘත තල රූපයක් අපිට තව එකක් හම්බ වෙනවා මෙන්න මේ වගේ එකක්. මෙහෙම. මේ තියෙන්නේ ගණිතයේ හම්බෙන විවෘත තල රූපයක්. මේක ඉහළට සහ පහළට. මෙන්න මේවාට කියන පරාවලය කියලා. මේකට කියන මොකද්ද? පරාවලය කියලා. මේ පරාවලය හම්බ වෙන්නේ මෙතනින් පටන් ගත්තා මෙහෙම ගියා. මෙතනින් පටන් ගත්තා මේ විදිහට ගියා. අපි කියන පුතේ මේක ඍණානන්තයෙන් පටන් අරගෙන ඍණානන්තයටම යනවා. ධනානන්තයෙන් පටන් අරගෙන ධනානන්තයට යනවා කියලා. උනත් මේ වගේ හැඩයක් එනවා. මේක පරාවලය. අපි වක්‍ර ප්‍රස්ථාර කියලා කියන ගන්නවා 10 පන්තිය සහ 11 පන්තියේදී. ඒකෙදී අපි භාවිතා කරන හැඩය තමයි මේ අතන පොඩ්ඩක් ලියාගමුනේ. අර අපි වෘත්ත ඡාප කියලා ලියාගත්තානේ. එකක් ලියාගත්තානේ අපි කෝණ කියලා. ඊට පස්සේ වෘත්ත ඡාප කියලා ලියාගත්තා. එතන පුතේ පොඩියට ලියාගන්න. එතන ලියාගන්න. මොකක්ද? පරාවලය. පරාවලය කියලා ලියාගන්න. පරාවලය කියලා ලියලා මේ දෙක ඇඳගන්න. මේකට කියන පරාවලය. එතකොට අපි 10 11දී මේක හම් වෙනකොට දන්නවා මේක පරාවලයක් කියලා. පරාවලය. හොඳයි. ඔන්න ඒක මට මතක් වුණේ දැන් ඈ සෝරි. හරි. අපි ඊළඟට කතා කරලා බලන්න යන්නේ ලියාගන්න. තරලකන දාලා වක්‍ර රේඛා භාවිතයෙන් පමණ. වක්‍ර රේඛා භාවිතයෙන් පමණ. වක්‍ර රේඛා භාවිතයෙන් පමණක් ගණිතයේ අපට හමුවන සංවෘත තල රූප වක්‍ර රේඛා භාවිතයෙන් පමණක් ගණිතයේ අපට හමුවන සංවෘත තල රූප. හරි. මේකෙදි මගේ දරුවෝ මම කතා කරන්නේ සියල්ලම ගැන නෙමෙයි. ඒ කියන්නේ අපිට ජීවිතයේදී පුරාවට නැත උසස් ගණිතයේ හම්බෙන ඒවා ගැන නෙමෙයි. දැනට ඔබට මේ සාමාන්‍ය පෙළ හම්බෙන දේවල් ගැන විතරයි. එතකොට අපි වක්‍ර රේඛා විතරක් භාවිතා කරලා අඳින හොඳම රූපය සහ ජනප්‍රියම රූපය අපි 6 පන්තියේදී අඳුනා ගන්න මේ හැඩය. මේකට අපි කියන මොකද්ද? වෘත්තය කියලානේ. වෘත්තය ගැන බොහෝ දේවල් කතා කරලා තියෙනවා. වෘත්තයේ අරය, කේන්ද්‍රය, වෘත්ත ඛණ්ඩ, වෘත්ත ඡාප, ඡාය, කේන්ද්‍ර ඛණ්ඩ මහ ගොඩක්. වෘත්තය ගැන වෙනමම කතා කරන්න පුළුවන්. ඒ ගැන වෙනම තේමාවක් යටතේ කතා කරනවා මේක ගැන. නිසා අපි මේ ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. හරි ලියා ගන්න පළවෙනි එක වෘත්තය කියලා වෘත්තය හඳුන්වනවා.
වෘත්තය කියලා ලියලා මේක ඇඳගන්න. වෘත්තය කියලා ලියලා මේක ඇඳගන්න. හරි. ඔන්න මේකෙදි අපිට හම්බ වුණේ ඔන්න ඔය කියන වෘත්තය විතරයි ඇත්තටම සාමාන්‍ය පෙළ දක්වා යන ගමනේදී අපිට හම්බ වෙන්නේ සංවෘත වක්‍රේඛා භාවිතයෙන් තියෙන තල රූපයක්. හැබැයි මේ අපි කුලක පාඩම ඇතුලේදී වෙන රූපයක් තුල දත්ත නිරූපණය කරද්දී යම් රූපයක හැඩයක් අඳිනවා. ඒක මේ වගේ හැඩයක් අඳිනවා. මේ හැඩයක් දාන්නවා හැබැයි මේ තියෙන වක්‍රේඛා පමණක් භාවිතයෙන් ඇදලා තියෙන හැඩයක්. වක්‍රේඛා පමණක් භාවිතයෙන් ඇඳපු හැඩයක්. මේ වගේ ඒවා අපි භාවිතා කරන කුලක පාඩමේ වෙන් රූප කියන එකට අදාළයි. මේක ජ්‍යාමිතියේදී ගණිතයේදී හමු වන නිශ්චිත හැඩයක්. අපි කියන්නේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරනවා කියන. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ මේ වගේ හැඩයකට. ඉලිප්සාකාර ගමන් මාර්ගය. එහෙනම් මේකට කියනවා ඉලිප්සය කියලා. ඉලිප්සය. ඉලිප්සය. එයා වැහුණු රූපයක්. සංවෘත රූපයක්. ඉලිප්සය. ඕකත් අපිට දකින්න හම් වෙනවා සාපේල දක්වා තියෙන ගමනේදී ඔබට හම් වෙනවා වක්‍රේඛා වලින් විතරක් හැදෙන එකක් විදිහට. හරි. ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න අපි අඩුවෙන් තියෙන ඉස්සර කතා කරමු. වක්‍රේඛා හා සරල රේඛා. වක්‍රේඛා දෙක වක්‍රේඛා නැත්නම් තරුණ දාලියක් කමන්නේ වක්‍රේඛා හා සරල රේඛා. වක්‍රේඛා හා सरल रेखा वक्र रेखा हा सरल रेखा භාවිතයෙන් සෑදුණු සංවෘත තල රූප සංවෘත තල රූප හරි සංවෘත තල රූප හොඳයි වක්‍ර රේඛා හා සරල රේඛා භාවිතයෙන් ගණිතයේදී හම්බ වෙන නිශ්චිත තල රූප ටිකක් අපිට තියෙනවා සහ වැදගත් වෙන තල රූප ටිකක් අපිට තියෙනවා. ඒතර ඔබ මේ රූපවල නම සහ ලක්ෂණ අඳුරගෙන ගියොත් එහෙම අපිට ඒක ඉස්සරහ ගමනේදී ප්‍රයෝජනවත් වෙනවා. හරි. මොකද්ද? බහුලවම හම්බ වෙන රූපය තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ වෘත්තයකින් භාගයක්. වෘත්තයකින් භාගයක්. වෘත්තයක් ඇඳලා ඒකේ මේ ඇඳලා තියෙන ඔබ දන්නවා විස්කම්භයක්. වෘත්තයේ කේන්ද්‍රයක් කරා යන විදිහට රේඛාවක් ඇඳාම මේකට කියන අපි අර්ධ වෘත්තය කියලා. අර්ධ වෘත්තය. ලියා ගන්න අර්ධ වෘත්තය කියලා. අර්ධ වෘත්තය. මේ අර්ධ වෘත්තය කියන එකේදී මේ කොටස් දෙකටත් අපි නමක් කියනවා. ඔන්න ඒකත් ලකුණු කරගන්න රූපය ඇඳලා. මෙයාට කියන්නේ වෘත්ත ඡාපය. මෙයාට කියන්නේ විස්කම්භය. විස්කම්භය. ඔන්න වෘත්ත ඡාපයක් හා විස්කම්භයක් තමයි මෙතන තියෙන්නේ. වෘත්ත ඡාපයක් හා විස්කම්භයක් මෙතන තියෙනවා. හරි. හොඳයි. ඔන්න ඔය දෙක අපිට දකින්න ලැබෙනවා. හරි. මේ වෘත්ත ඡාපය කියන වක්‍ර රේඛාවත් විස්කම්භය කියන සරල රේඛා ඛණ්ඩයත් දෙක එකතුවෙන් සෑදුණු සංවෘත තල රූපය අර්ධ වෘත්තය කියලා හඳුන්වනවා. අර්ධ වෘත්තය. හරි. ඔන්න තවත් එක මේක ඇඟිලි ඉවර කරගන්න. දැන් මේවා කොහෙද දැක්කත් මේවා ගැන විස්තර කියන්න පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි පදනම. පදනම් පාඨමාලාවනේ මේක. දැන් මාත් එක්ක ඉන්න මගේ දරුවෝ TP Maths කියන අපේ උපකාරක පන්ති මාලාවේ වෙබ්සයිට් එකේ හරි Zoom එකේ හරි normal class එකක හරි ඉන්න හැමදෙනාම මේ පදනම ඒ කියන්නේ ගණිතයේ මේ කොටස් වල මූලික කාරණා දැනගෙන ඉන්නට ඕන. ඒසයි පදනම් පාඨමාලාව පටන් ගත්තේ. හරි. ඔන්න මකනවා මේක. ඊළඟට අපිට ඔය හා බැඳුණු එකක් තමයි දැන් පුතේ වෘත්තයක් ගත්තාම මේ වෘත්තයේ අපි මෙන්න මේ විදියට කපලා වෙන් කර ගන්න පුළුවන් කොටස්. මේක කපලා වෙන් කරගත්තාම මම උන මේක පොඩ්ඩක් ඈඩ් කරලා ලියන් දෙන්නම්කෝ. ඔය තියෙන එක කොටසක්. මේ තියෙන තව කොටසක්. ඔන්න ඒ කියන්නේ විශාල කොටස සහ කුඩා කොටස. මෙන්න මේ කොටසුත් සරල රේඛාවක් සහ වක්‍ර රේඛාවක් භාවිතා කරලා රේඛා ඛණ්ඩයක් භාවිතා කරලා සෑදුණු රූප.
එතකොට පුතේ මේවට කියනවා මේවා වෘත්ත වලින් හැදලා තියෙන්නේ නේද? මේවා වෘත්ත වලින් හැදලා තියෙන්නේ. එතකොට මේ වෘත්තය කියන රූපය අපි කොටස් වලට වෙන් කරගෙන තියෙනවා. ඒ නිසා මේක ඛණ්ඩණය කරලා තියෙනවා. ඛණ්ඩණය කියන්නේ කොටස් වලට වෙන් කරා. ඒ නිසා මේවට කියන්නේ වෘත්ත ඛණ්ඩ කියලා. මේක වෘත්ත ඛණ්ඩ. එතකොට මේ වෘත්ත ඛණ්ඩයේ තුල තේරුම් ගමු තියෙන මේ රේඛා දෙක තියෙනවා. මෙන්න මේ දෙක. එතකොට මේ තියෙන කොටස් දෙකම අන්න මේක මම ලකුණු කරේ මේ දෙකට අපි කියන්නේ මොනවද? මේකට කියන්නේ ජාය කියලා. ජාය. මේ දෙකම ජාය. ඒ වගේම මේ දෙන්න කවුද? මෙන්න මේ දෙන්නට අපි කියන්නේ වෘත්ත ඡාප කියලා. වෘත්ත ඡාප. ඔන්න මේ දෙන්න අපිට ගණිතයේදී හම්බ වෙන සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සෑදුණු දේවල්. එහෙනම් දෙවෙනි එක විදිහට වෘත්ත ඛණ්ඩ කියලා ලියලා මේ රූපය අඳිනවා. එතකොට මේ වෘත්තය ලොකු කොටස. ඒකට මහා වෘත්ත ඛණ්ඩය කියලා කියනවා. මෙයාට සුළු වෘත්ත ඛණ්ඩය කියලා කියනවා. ඒකත් උන්න අපි දාගමු. වැදගත් වෙයි. මෙයාට කියන්නේ මහා වෘත්ත ඛණ්ඩය, මෙයාට කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය කියලා. මහා කියන්නේ ලොකු කියන එක. මහා වෘත්ත ඛණ්ඩය. මෙයාට කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය. ඔන්න අපි හඳුනාගත්තේ සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ භාවිතයෙන් හැදුණු වෘත්ත ඛණ්ඩය කියන එක. ඒතර මහා වෘත්ත ඛණ්ඩය සහ සුළු වෘත්ත ඛණ්ඩය කියලා යා කොටස් දෙකකට වෙන් කර ගන්නත් පුළුවන්කම තියෙනවා. කොහොමද රූපය ඇඳ ගන්න බලන්න. රූපය ඇඳ ගන්න. හරි. එතකොට මේක විතරද අපිට හම්බ වෙන්නේ? නෑ, තව තියෙනවා. වෘත්තය හා පදනම් කර ගනිමින් තමයි අපි මේ රූප සියල්ලම දකින්නේ. වක්‍ර රේඛා ඛණ්ඩ සහ සරල රේඛා ඛණ්ඩ වල දකින්නේ වෘත්තය පදනම් කරගෙන. හරි. වෘත්තය පදනම් කරගෙන. හොඳයි. ඇඳලා ඉවරයිද? මම කන්න හදන්නේ. වෘත්තය හා බැඳුනුම තව එකක් තියෙනවා කියලා මම කිව්වනේ නේද පුතේ? වෘත්තය හා බැඳුනුම මකනවා. ලියන්න කරනවා නම් පොඩ්ඩක් නවත්තලා ලියා ගන්න. හරි. අපි ඒකට කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා. තුන්වෙනි එක තමයි අපිට හම්බ වෙන කේන්ද්‍රික ඛණ්ඩය. කේන්ද්‍රික ඛණ්ඩය. ලියන්න. කේන්ද්‍රික ඛණ්ඩය. ඔන්න මේ තියෙන්නේ තවත් එවැනි සරල රේඛා ඛණ්ඩ සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සෑදුණු එක. කේන්ද්‍රික ඛණ්ඩය. හරි. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය ගත්තාම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පුතේ අපි වෘත්තය පදනම් කරගෙන තමයි යාවත් දන්නේ. දැන් වෘත්තය පදනම් කරගත්තාම මේ වෘත්තේ කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ වගේ රේඛා දෙකක් ඇඳගම මේකේ අපිට කොටස් දෙකකට මේ රූපේ වෙන් වෙනවනේ. අන්න එහෙම වෙන් වෙන කොටස් වලට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයන් කියලා. මම මේක මෙතනින් අසින්නම් නැත්නම් මේක අස්සට ගියාම අමාරුයි. අන්න ඔය තියෙන්නේ විශාලික සහ කුඩායක. එතකොට මේ තියෙන්නේ වෘත්තය උදව් කරගෙන හදාගත්ත රූපයක්. ඒතර අපි දන්නවා වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා පුතේ පරිධියට ඇඳහම රේඛාවක් එයාට කියන්නේ අරය කියලා. ඒතර මේ තියෙන්නේ අරයන්. මේ තියෙන්නේ අරයන්. මේ ඔක්කොම වෘත්තයේ අරයන්. මේ ඔක්කොම වෘත්තයේ අරයන්.
ඔන්න වෘත්තයේ අරයන් තමයි මේකේ තියෙන සරල රේඛා ඛණ්ඩ වෙන්නේ. මේකේ තියෙන සරල රේඛා ඛණ්ඩ වෙන්නේ මොනවද? වෘත්තයේ අරයන් ටික. එතකොට මේකේ තවත් තියෙනවනේ එකක්. මේ තියෙන වෘත්ත චාප. මේ තියෙන වෘත්ත චාප. මේ බලන්න. මේ දෙකම වෘත්ත චාප. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය කියන සල් රේඛා සහ වක්‍ර රේඛා ඛණ්ඩ වලින් සෑදුණු තල රූප අපිට හම්බ වෙනවා ඔන්න කේන්ද්‍රික ඛණ්ඩ තුලදී. එහෙනම් ඔන්න අඳුර ගන්න කේන්ද්‍රික ඛණ්ඩය කියන්නේ එහෙම ලැබෙන තවත් එක් තල රූපයක්. අපිට වැඩවලදී ඉදිරියේ වැඩවලදී ඔබට ප්‍රයෝජනවත් වේ. සහ මේනකොට සමහර පන්තිල දරුවෝ මේවා හඳුනාගෙන භාවිතා කරමින් තියෙනවා. හොඳයි. ලියන්න. හරි. එතකොට අපි කතා කරන වක්‍ර රේඛා ඛණ්ඩ සහ සල් රේඛා ඛණ්ඩ කොටස අවසන් කරනවා. වැඩි වශයෙන්ම අපිට ගණිතයේ හම්බ වෙන ඊළඟට තියෙන සෙට් එක තමයි මොනවද? සරල රේඛා ඛණ්ඩ වලින් විතරක් සෑදුණු තල රූප ගැන. හරි. අපි බලමු මේ ගැන කතා කරමු. මම කරන මේක ලියන්න ගන්නවා නම් පොඩ්ඩක් නවත්ත ලියන්න. අපිට බලමු ඊළඟට ලියන්න සරල රේඛා ඛණ්ඩ වලින් මාත්‍රාවක් විදිහට ගත්තත් කමක් නෑ. සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සෑදුණු තල රූප. සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සෑදුණු තල රූප. සරල රේඛා ඛණ්ඩ වලින් පමණක් සෑදුණු තල රූප කිව්වහම අපි ගණිතයේ කතා කරන 6 පන්තියේ ඉඳලා අඳුනගත්ත 11 පන්තිය දක්වා භාවිතා කරන බොහෝ රූප මේක ඇතුලේ අඬවු වෙනවා. හරි. පොඩ්ඩක් ඉන්න මේ අහන්න. දැන් සරල රේඛා ඛණ්ඩ වලින් විතරක් සංවෘත එකක් හදන්න නම් එක රේඛාවකින් පුළුවන්ද? පුළුවන්ද? බෑ. දෙකකින් පුළුවන්ද? ඒත් බෑ. තුනකින් පුළුවන්ද? පුළුවන්. හතරක් අරගත්තොත් පුළුවන්ද? පුළුවන්. පහක් ගත්තොත් පුළුවන්ද? පුළුවන්. හයක් ගත්තොත් පුළුවන්ද? පුළුවන්. ඔන්න මේ විදිහට ගත්තාම අපිට සරල රේඛා ඛණ්ඩ තුනකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරනවා. තුනකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කළා තමයි අපිට සරල රේඛා ඛණ්ඩ වලින් විතරක් හදන රූප හදාගන්න පුළුවන්. එතන පුතේ සරල රේඛා තුනක් හෝ වැඩි ගාණක් භාවිතා කරලා හදන තල රූප වලට අපි විශේෂ නමක් කියනවා. ඒවට කියනවා බහු අස්ත්‍ර කියලා. ඒවට කියනවා මොනවද? බහු අස්ත්‍ර කියලා. එතකොට මේ සියල්ලම ගැනින්නේ බහු අස්ත්‍රය යටතේ. මේ සියල්ලම ගැනින්නේ බහු අස්ත්‍රය යටතේ. එතන බහු අස්ත්‍රයක් කියලා කියන්නේ මොකද්ද? බහු අස්ත්‍රයක් කියලා කියන්නේ සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගාණක් භාවිතා කරලා හදන තල රූපයට. දැන් මෙතන නිරූපණය වෙලා තියෙන ඒ වගේ එකක්. එතකොට මේකට අපි කියන්නේ ත්‍රිකෝණය කියන බහු අස්ත්‍රය. මෙයාට කියන්නේ චතුරාස්ත්‍රය කියලා. මෙයාට කියන්නේ පංචාස්ත්‍රය. මෙයාට සදාස්ත්‍රය. මෙයාට ත්‍රිකෝණය. මෙයාගේ රේඛා තුනයි ත්‍රිකෝණය. චතුර් කියන්නේ රේඛා හතරක් තියෙන ඉඳ චතුරාස්ත්‍රය. පහක් ඉඳ පංචාස්ත්‍රය. හයක් ඉඳ සදාස්ත්‍රය. හතට සප්තාස්ත්‍රය, අෂ්ටාස්ත්‍රය, නවාස්ත්‍රය, දාසාස්ත්‍රය කියලා ගොඩක් තියෙනවා. එතකොට අපි පදනම් පාඨමාලාව යටතේ කතා කරන හින්දා බහුවස්ත්‍ර ගත්තොත් වෙනම මාතෘකාවක් අරගෙන කතා කරන්න තරමටම බහුවස්ත්‍ර වල බොහෝ ලක්ෂණ තියෙනවා. ඒ බහුවස්ත්‍ර වලින් අපි චතුරාස්ත්‍රය වෙන් කරගත්තොත් චතුරාස්ත්‍රය ගැන කතා කරන්න තවත් ගොඩාක් දේවල් තියෙනවා. එහෙම ගත්තාම අද දවසේදී මේ සියල්ලම අපි කතා කරලා ඉවර කරන්නේ නැහැ. දැන් අපි අද දවසේදී කතා කරමු ඊළඟට සරල රේඛා ඛණ්ඩ පමණක් භාවිතෙන්නේ. තවලුණක් දාලා ලියාගන්න මේ විදිහට. මේ විදිහට ලියාගන්න. සරල රේඛා ඛණ්ඩ පමණක් භාවිතෙන් සංවෘත තල රූප නිර්මාණයේදී අවම වශයෙන් රේඛා ඛණ්ඩ තුනක් අවශ්‍ය වේ. රේඛා ඛණ්ඩ තුනක් අවශ්‍ය වේ. හොඳයි. අලුත් රෝලක ලියන්න. ඒ අනුව
සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගණනක් භාවිතයෙන් සාදාගත හැකි සංවෘත තල රූප සියල්ලම බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. ඔන්න එතකොට මේ වාට කියන අපි මොකද්ද? බහු අස්ත්‍ර කියලා. හරි. දැන් අපි බහු අස්ත්‍ර කියන එක පිළිබඳව වෙනම මාතෘකාවක් අරගෙන කතා කරමු. මේ ගැන අපිට බොහෝ දේ කතා කරන්න තියෙනවා. නමුත් අපි මේක ඉස්සලා අඳුර ගන්නට ඕනේ. එතකොට මෙන්න මේ අපිට හම්බෙලා තියෙන රූප ටික තියෙනවනේ නේ. එකක් තමයි මේ තියෙන රූප දෙක. මේ තියෙන තව දෙකක්. තව මේ වගේම ගොඩාක් හම්බ වෙනවා. ඒත් අපි ඉගෙන පොඩියට කතා කරගමු. හරි. ලියා ගන්න නමුත් උපමාත්‍රකාවක් නැත්නම් තරු ලකුණක් දාලා බහු අස්ත්‍රය කියලා. බහු අස්ත්‍රය කියලා උපමාත්‍ර තරු ලකුණක් දාලා ලියන්න. බහු අස්ත්‍රය කියලා. හරි. ඔන්න එයාට තේලියම් බලන්න මේ විදිහට. ලියන්න. සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගණනක් භාවිතයෙන් සෑදෙන තල රූප සරල රේඛා ඛණ්ඩ තුනක් හෝ වැඩි ගණනක් භාවිතයෙන් සෑදෙන සංවෘත තල රූප බහු අස්ත්‍ර ලෙස හඳුන්වයි. දැනට බහු අස්ත්‍ර ගැන ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. එතකොට මේක ටිකක් දිගට යනවා, දුරට යනවා. ඒසා අපි මේක වෙනමම මාතෘකාවක් පාඩමක් විදිහට බහු අස්ත්‍ර ගැන ගන්නවා. ඒතර අපි දැනට පුතේ මේක ලියාගමු මොකද්ද? ත්‍රිකෝණය. මෙයාට අපි කියන්නේ චතුරස්‍රය. මේකට අපි කියනවා පංචාස්‍රය. ඇඳගන්න. මෙයාට කියනවා ෂඩාස්ත්‍රය. මේවා ගැන වෙනම අපි කතා කරනවා. වෙනම පාඩමක් අරගෙන බහු අස්ත්‍ර ගැන කතා කරනවා. හරි. බහු අස්ත්‍ර ගැන වෙනම පාඩමකින් කතා කරනවා. දැනට අපි මේ රූප ටික ඇඳගන්නවා. මේකේ රේඛා ඛණ්ඩ 3යි, මෙයාගේ රේඛා ඛණ්ඩ 4යි, මෙයාගේ රේඛා ඛණ්ඩ 5යි, මෙයාගේ රේඛා ඛණ්ඩ 6යි. ඒ කියන්නේ ලොකුවට අපි වෙනම මාතෘකාවල් කතා කරන නිසා දැනට ඔක ප්‍රමාණවත් වෙනවා. හොඳයි. ඒතර පුතේ ඔන්න අපි TP Maths කියන උපකාරක පන්ති මාලාවේ වෙබ්සයිට් එකේ Zoom එකේ සහ අමතර ක්ලාස් වල සියලුම දෙනා වෙනුවෙන් පදනම් පාඨමාලාව කියලා අපි පාඨමාලාවක් විදිහට ආරම්භ කරා. ෆවුන්ඩේෂන් කෝස් එකක්. ඒකට මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ තියෙන මූලික සංකල්ප, වැදගත් දේවල් නිවැරදිව ඔබට ග්‍රහණය කරගන්න උදව් කරන එක. මේකට අපි අද පටන් ගත්තේ තල රූප කියන මාතෘකාව යටතේ. එතකොට තල රූප කියන මාතෘකාව යටතේ අපි කතා කරද්දී ලක්ෂයෙන් පටන් අරගෙන රේඛාව, රේඛා ඛණ්ඩය, එතකොට සංයුක්ත සහ වියුක්ත තල රූප ගැන කතා කරමින් මේකෙදී අපි හිර උන්නේ අතර නැවැත්තුනේ සරල රේඛා ඛණ්ඩ පමණක් භාවිතයෙන් සෑදෙන තල රූප වල. එයිම නැවැත්තුවේ මේ ගැන ලොකු පරාසයක කතා කරන්නේ. එතකොට අපි අද කතා කරාට වඩා වැඩි ප්‍රමාණයක් මේ කොටස ගැන කතා කරන්න ඕනේ සුවිශේෂී. මේක අපි ත්‍රිකෝණ ගත්තොත් වෙනම කතා කරන්න ඕනේ.
චතුරස්‍ර ගත්තොත් ගොඩාක් කතා කරන්න ඕනේ. පොදුවේ මේ සියල්ල ගත්ත බහුවස්ත්‍ර ගැන උත්තල බහුවස්ත්‍ර, අවතල බහුවස්ත්‍ර ආදී ගැන වෙනම කතා කරන්න වෙනවා. ඒ නිසා දෙවණියට මේ මාතෘකාව අපේ තල රූපවලදී දෙවණියට අපි හම්බ වෙන්නේ බහුවස්ත්‍ර කියන මාතෘකාවත් එක්ක. බහුවස්ත්‍ර කියන මාතෘකාවත් එක්ක. එතකොට බහුවස්ත්‍ර ගැන අපි වෙනමම මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අද මේ පාඩම අවසන් කරනවා. මීට අදාළ වූ ටියුට් එකක් ලබා දෙනවා. මේ දක්වා තියෙන ටියුට් එකක් වෙන්නත් පුළුවන්. ඉදිරි පාඩම් වලට අදාළ වූ සියල්ල ගොනු කරගත්ත ටියුට් එකක් වෙන්නත් පුළුවන්. ඒක ඔබට මේ කොටස අදාළ වූ කොටස මා ලකුණු කරලා දෙන කොටස ඔබ අවසන් කරන්නට ඕනේ. ඒ වගේම මේ පාඩම් මේ මාලාව, ඒ කියන්නේ අපේ තල රූප කියන පාඩම් කොටසට අදාළ සියල්ල ගොනු කරගෙන තමයි අපි ඔන්ලයින් ප්‍රශ්න පත්‍රය දෙන්නේ. මේ කොටස විතරක් ලබු කරලා දෙන්නේ නෑ. ඒ නිසා ඒකට සූදානම් වෙන්න. අපි එමනම් වැඩි නවත්තනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.